අපි අද කතා කරන්නේ ආලෝකය පාඩමේදී අපිට හම්බෙන මේ ලේස සම්බන්ධව ලේස ආලෝකය සම්බන්ධව මේක 2021 දරුවන්ට වගේම 2022 දරුවන්ටත් තේරුම් ගන්න පුළුවන් වෙන තමයි අපි මේ කොටස සැලසුම් කරලා තියෙන්නේ. right. එතකොට ලේස කියලා කියන්නේ මේක විද්‍යුත් චුම්බක තරංගයක්. ඕනම විද්‍යුත් චුම්බක තරංගයක් හැදිලා තියෙන්නේ ෆෝටෝන සමූහයකින්. අපේ ශක්ති පැකට් කියලා කියනවා. ඕනම විද්‍යුත් චුම්බක තරංගයක් හැදිලා තියෙන්නේ මේ ෆෝටෝන සමූහයක් එකතු වෙලා. හරි. එක ෆෝටෝනයක ශක්තිය අපිට ලියන්න පුළුවන් E hf කියලා. ඒක සාමාන්‍ය ශක්ති පැකට් කියලාත් කියනවා. ඒතර එක ෆෝටෝනයක ශක්තිය අපිට ලියන්න පුළුවන් E hf කියලා. ඒතර E කියන්නේ ෆෝටෝනයක ශක්තිය. H කියන්නේ නියතයක්. අපි මේක කියන ප්ලාන්ක් නියතය කියලා කියනවා. H කියන්නේ ප්ලාන්ක් නියතය. F කියන්නේ සංඛ්‍යාතය. ඒ විදිහට මේ විද්‍යුත් චුම්බක තරංග හැදිලා තියෙන ෆෝටෝනයක ශක්තිය අපිට ලියන්න පුළුවන්. right. එතකොට ලේසර් ආලෝකය ගත්තාම මේ ලේසර් ආලෝකය හා සාමාන්‍ය ආලෝකය අතර ගොඩක් සමානකම් තියෙනවා. ඇත්තටම ලේසර් ආලෝකය කියලා කියන්නේ සාමාන්‍ය ආලෝකය වගේම තමයි. ලේසර් ආලෝකය සාමාන්‍ය ආලෝකය වගේම තමයි. හැබැයි මේ ලේසර් ආලෝකයට සාමාන්‍ය ආලෝකයේ පෙන්වන ගොඩක් ගතිගුණ පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දන්නවා සාමාන්‍ය ආලෝකය පරාවර්තනය වෙනවා. සාමාන්‍ය ආලෝකය වර්ධනය වෙනවා. විවර්ධනය වෙනවා. නිරෝධනය වෙනවා. ඒ විදිහට මේ ලේසර් ආලෝකය ගත්තත් ලේසර් ආලෝකය පරාවර්තනය වෙනවා. වර්ධනය වෙනවා. විවර්ධනය වෙනවා. නිරෝධනය වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ආලෝකයට පෙන්වන්න පුළුවන් හැම ගතිගුණයක්ම මේ ලේසර් ආලෝකයක් පෙන්වනවා. අපි දැන් බලමු සාමාන්‍ය ආලෝකය සහ ලේසර් ආලෝකය අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. right. ඒතර මුලින්ම අපි සලකන්නේ දැන් සාමාන්‍ය ආලෝකයේ ෆෝටෝන විවිධ දිශාවලට ගමන් කරනවා. හරි. සාමාන්‍ය ආලෝකය ගත්තොත් සාමාන්‍ය ආලෝකයේ හැදිලා තියෙන ෆෝටෝන එක එක දිශාවලට ගමන් කරනවා. එක එක දිශාවලට ගමන් කරනවා. අහඹ දිශාවලට ගමන් කරනවා. හැබැයි ලේසර් ආලෝකය එහෙම නැහැ. ලේසර් ආලෝකය එහෙම නැහැ. ලේසර් ආලෝකයේ හැම ෆෝටෝනයක්ම එකම දිශාවකට තමයි ගමන් කරන්නේ. සෑම ෆෝටෝනයක්ම එකම දිශාවකට ගමන් කරනවා. මේක ඇවිල්ලා සාමාන්‍ය ආලෝකය හා ලේසර් ආලෝකය අතර තියෙන වෙනස්කම. ඒ වගේම සාමාන්‍ය ආලෝකය ගත්තොත් සාමාන්‍ය ආලෝකයේ තරංගායාමය නැත්නම් සාමාන්‍ය ආලෝකයේ සංඛ්‍යාතය ගත්තොත් සමාන නැහැ. එක එක ෆෝටෝන එක එක තරංගායාම වලින් එක එක සංඛ්‍යාත වලින් තමයි ගමන් කරන්නේ. ඒකනේ අපි සාමාන්‍ය ආලෝකය ගත්තොත් අපි සංඝටක වර්ණ 7ක් තියෙනවා කියලා කියනවනේ. හරි. ඒතර සංඝටක වර්ණවල එක එක සංඛ්‍යාත පවතිනවා. ඒතර ආලෝකයේ වර්ණය කියන එක තීරණය කරන්නේ සංඛ්‍යාතය මත. වර්ණය කියන එක සංඛ්‍යාතයට ආවේනිකයි. වාතය තුලින් ගමන් කරනකොට තරංග ආයාමය එක එක වර්ණවල තරංග ආයාමය වෙනස් වෙනවා. ඒ කියන්නේ තරංග ආයාමයත් එක්කත් වර්ණය වෙනස් වෙනවා. වාතය තුලින් ගමන් කරද්දී ඒ තරංග ආයාමය වෙනස් වෙනවා, සංඛ්‍යාතය වෙනස් වෙනවා. right. එතකොට අපි කියනවා මේ සාමාන්‍ය ආලෝකය ගත්තොත් යම් සංඛ්‍යාත පරාසයක් තියෙනවා. නැනෝමීටර් 380 ඉඳන් නැනෝමීටර් 700 දක්වා යම් තරංග ආයාම පරාසයක ආලෝකය තමයි සාමාන්‍ය ආලෝකය කියලා කියන්නේ. මේ සාමාන්‍ය ආලෝකයේ තරංග ආයාම පරාසය අපි කියනවා කලාප පල්ල කියලා. හැබැයි ලේසර් ආලෝකය ඒ වගේ නෙමෙයි. ලේසර් ආලෝකය අපි කියනවා ඒක වර්ණයි කියලා. මොකක් හරි එක තරංග ආයාමයක් තියෙන. නැත්නම් තරංග ආයාම පරාසය ඊටාම කුඩයි. ලේසර් ආලෝකය ගත්තොත් ලේසර් ආලෝකයේ තරංග ආයාම පරාසය ඊටාම කුඩයි. සාමාන්‍යයෙන් මිලිමීටරයකින් 10 පංගුවක් වගේ කුඩා තරංග ආයාම පරාසයක් තමයි තියෙන්නේ. ඒක ගොඩක් වෙලාවට එකම තරංග ආයාමය තියෙනවයි කියලා කියනවා. ඒ වගේම එකම සංඛ්‍යාතයක් තියෙනවයි කියලා කියනවා. ඒතකොට ලේසර් ආලෝකයට එකම සංඛ්‍යාතයක් තියෙන හින්දා මොකක් හරි එක වර්ණයක් තියෙන්නේ. රතු වර්ණය හරි, කහ වර්ණය හරි, කොළ වර්ණය හරි ලේසර් ආලෝකයට මොකක් හරි එක වර්ණයක් තියෙන්නේ. ඒ කියන්නේ ලේසර් ආලෝකයේ ඒක වර්ණයි සාමාන්‍ය ආලෝකය එහෙම නැහැ විවිධ සංඛ්‍යාතවල තියෙන තරංග සමූහයකින් තමයි සාමාන්‍ය ආලෝකය හැදිලා තියෙන්නේ. ඒ වගේම
ලේස ආලෝකය සමචාරී ආලෝකය කියලා කියනවා. ලේස ආලෝකයේ ෆෝටෝන අපි සමචාරී කියලා කියනවා. එතකොට සාමාන්‍ය ආලෝකය ගත්තාම සාමාන්‍ය ආලෝකයේ ෆෝටෝන අපි කියන්නේ විෂමචාරී කියලා. ඒ කියන්නේ දැන් හමුදා ආශාර පෙළපාලියක් වගේ මාර්ච් එකේ යනකොට ඒ හැම සොල්දාදුවෙක්ගේම රිද්මය සමානයි. හරි එකම රිද්මයක් හැමෝටම තියෙන්නේ. එකම කලාවකට තමයි හැමෝම මාර්ච් එකේ ගමන් කරන්නේ. ඒ කියන්නේ මේ හැමෝගෙම කලාව සමානයි. එතකොට හොඳම උදාහරණය තමයි හමුදා ආචාර පෙළපාලියේ ගමන් කරන සොල්දාදුවන්ගේ චලිතය එකම කලාවකින් සිදුවන ෆෝටෝන සමූහයක් වගේ. හරියට නිකන් ඒවනේ ලේසාලෝකයේ අර සමචාරී ෆෝටෝන වගේ. හැබැයි සාමාන්‍ය ආලෝකයේ එහෙම නැහැ. සාමාන්‍ය ආලෝකයේ එහෙම නෙමෙයි. සාමාන්‍ය ආලෝකයේ ෆෝටෝන ගත්තාම එක එක කලාවලින් තමයි ගමන් කරන්නේ. මේවා අතර කිසි සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ ෆෝටෝන වල කලාව වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ ෆෝටෝන අපි කියනවා විෂමචාරී ෆෝටෝන කියලා. ඒ වගේම සාමාන්‍ය ආලෝකය ගත්තාම සාමාන්‍ය ආලෝකයේ තීව්‍රතාවය අඩුයි. සාමාන්‍ය ආලෝකයේ තීව්‍රතාවය අඩුයි. හැබැයි ලේසර් ආලෝකයේ තීව්‍රතාවය ගොඩාක් වැඩි. ලේසර් ආලෝකයේ ගොඩාක් තීව්‍රතාවය වැඩි. මේක ඔන්න තරංග වාදය ඇසුරෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. right. ඒතකොට අපි මේ තියෙන්නේ මම ආලෝක තරංග දෙකක් මේ විදිහට සලකනවා. මේ තරංගයේ විස්තරය කැපිටල් A, මේ තරංගයේ විස්තරයත් කැපිටල් A. මේ තරංග දෙකම එකම මාධ්‍යයේ තියෙන සර්වසම තරංග දෙකක්. එතකොට මේ තරංග දෙකේ කලාව සමානයි, තරංග ආයාම සමානයි. මේ තරංග දෙකේ කලාව සමානයි, තරංග ආයාම සමානයි. ඒ වගේම සංඛ්‍යාත සමානයි. එකම මාධ්‍යයේ ගමන් කරන්නේ. ඒ කියන්නේ එක මත ගමන් කරන තරංග දෙකක්. එතකොට මේ තරංගයේ මේ ධන කොටසයි මේ තරංගයේ ධන කොටසයි එකට එකතු වෙනවා. ඒ කියන්නේ අදිස්ථාපනය වෙනවා. එතකොට මේ තරංග දෙක අදිස්ථාපනය වෙලා නැත්නම් නිර්මාණකාරී නිරෝධනයක් සිදු වෙලා හැදෙන තරංගය සම්ප්‍රයුක්ත තරංගය මේ තියෙන්නේ. මේ තරංග දෙක එකතු වෙලා හැදෙන සම්ප්‍රයුක්ත තරංගය තමයි මේ තියෙන්නේ. ඒතර ඒකේ විස්තරය මේ දෙකේ විස්තරවල එකතුව. ඒ කියන්නේ මේක විස්තරය A, මේක විස්තරය A, මේක විස්තරය 2A. සම්ප්‍රයුක්ත තරංගයේ විස්තරය 2A. එතකොට ලේසර් ආලෝකයට හැම තරංගයකටම එකම කලාවක් තියෙන හින්දා, එකම තරංගායාමයක් තියෙන හින්දා, එකම සංඛ්‍යාතයක් තියෙන හින්දා, ඒ වගේම සමාන විස්තරයකුත් තියෙනවා. ඒත් මේවා මේ තරංග එකතු වෙලා විස්තරය වැඩි කර ගන්නවා. ඉතින් තරංග දෙකක් එකතු වුණොත් විස්තරය 2ක් A. තරංග 10ක් එකතු වුණොත් විස්තරය 10ක් A. තරංග n සංඛ්‍යාවක් එකතු වුණොත් විස්තරය n වතාවක් A. තරංග n ගානක් එකතු වුණොත් අදිස්ථාපනය වුණොත් නිරෝධනය වුණොත් විස්තරය ලියන්න පුළුවන් n වතාවක් A කියලා. එතකොට අපි තරංගවාදයට අනුව ලියන්න පුළුවන් තීව්‍රතාවය සමානුපාතික වෙන්නේ තරංගවල විස්තරයේ වර්ගයට. දැන් බලන්න ලේසර් ආලෝකයේදී මේ ආලෝක තරංග එකට එකතු වෙලා හැදෙන තරංගයේ විස්තරය ගොඩක් වැඩි. ඒතර විස්තරය වැඩි වෙනකොට තීව්‍රතාවය වැඩි වෙනවා. බත් විස්තරය වැඩි වෙනකොට ආලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ආලෝකයට වඩා ලේසර් ආලෝකය ගත්තාම විස්තරය ගොඩක් වැඩි. ඒ විදිහට මේ සාමාන්‍ය ආලෝකය සහ ලේසර් ආලෝකයේ මේ වගේ වෙනස්කම් තියෙනවා. හැබැයි ගොඩාක් ලක්ෂණ ගත්තාම බොහෝ ලක්ෂණ ගත්තාම සාමාන්‍ය ආලෝකයේ තියෙන ලක්ෂණම තමයි ලේසර් ආලෝකයේ තියෙන්නේ. මේ වගේ වෙනස්කම් කීපයක් විතරයි තියෙන්නේ. right. එතකොට ඊළඟ දේ තමයි දැන් සාමාන්‍ය ආලෝක ප්‍රභවයකින් ආලෝකය කොහොමද පිට වෙන්නේ? ලේසර් ප්‍රභවයකින් ආලෝකය කොහොමද පිට වෙන්නේ? તો මේ පාඩමේ මේ ටික අපි සාකච්ඡා කරන්න ඕන. සාමාන්‍ය බල්බයකින් ආලෝකය පිට වෙන විදිය සහ ලේසර් ප්‍රභවයකින් ලේසර් ආලෝකය පිට වෙන විදිය අපි අධ්‍යයනය කරනවා. එතනදී අපිට මේ දේවල් තේරුම් ගන්න අපි දැනගන්න ඕන මේ පදාර්ථය සහ මේ විකිරණ අතර සිදුවෙන්න පුළුවන් අන්තර්ක්‍රියා තුනක්. ඒ කියන්නේ පදාර්ථය සහ විකිරණය අතර සිදුවෙන්න පුළුවන් අන්තර්ක්‍රියා තුනක් තියෙනවා. අපි ඒවා හඳුන්වනවා අවශෝෂණය, ස්වයංසිද්ධ විමෝචනය සහ උත්තේජිත විමෝචනය කියලා. හරි. ඒතර මෙන්න මේ තුන හොඳින් අවබෝධ කරගත්තොත් ඕගොල්ලන්ට සාමාන්‍ය ආලෝකයේ හැදෙන විදිය සහ ලේසර් ආලෝකයේ හැදෙන විදිය බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. right. එතකොට අපි මුලින්ම ගන්නවා මේ අවශෝෂණය මුලින්ම කතා කරනවා. අවශෝෂණය කියලා කියන්නේ
දැන් ඔය සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි වල රසායන විද්‍යාවේ ඕගොල්ලෝ ඉලෙක්ට්‍රෝන දානවා ශක්ති මට්ටම් වලට. පහළ ශක්ති මට්ටම් වල ශක්තිය අඩුයි. ඉහළ ශක්ති මට්ටම් වල ශක්තිය වැඩි. ඒ විදිහට ඉලෙක්ට්‍රෝන සාමාන්‍යයෙන් ශක්ති මට්ටම් වල දානවා අපි. ඒක සාමාන්‍යයෙන් දානවා අපි. ඒ වගේම අපිට පරමාණු, එහෙම නැත්නම් අපිට අණු, එහෙම නැත්නම් අපිට ඔය අයන අර ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට දානවා වගේ මේවත් ශක්ති මට්ටම් වලට දාන්න පුළුවන්. පරමාණු, අණු නැත්නම් අපිට අයන මේවා ශක්ති මට්ටම් වලට දාන්න පුළුවන්. ඒතර පහළ ශක්ති මට්ටමක මේවා පවතිනකොට ශක්තිය අඩුයි. ඉහළ ශක්ති මට්ටමක පවතිනකොට මේ වගේ ශක්තිය වැඩි. ඒතර ලේසර් ආලෝකයේ හැදෙන විදිය පැහැදිලි කරද්දී, ඊට සාමාන්‍ය ආලෝකයේ හැදෙන විදිය පැහැදිලි කරද්දී අපි මේ පරමාණු නැත්නම් අණු, අයන නැත්නම් ඉලෙක්ට්‍රෝන මේවා විවිධ ශක්ති මට්ටම් වලට දාලා ආකෘතියක් ඇසුරේ මේක ඇතිවන විදිය පැහැදිලි කරනවා. right. එතකොට අවශෝෂණය කියලා කියන්නේ අපි මෙතන ගන්නවා මෙහෙම ශක්ති මට්ටම් දෙකක්. හරි. පහළ ශක්ති මට්ටමක් සහ ඉහළ ශක්ති මට්ටමක්. හරි. එතකොට අපි මේක උනා භූමි මට්ටම කියලා ගන්න පුළුවන්. භූමි මට්ටම. හරි. එතකොට මේක ඇවිල්ලා ඉහළ මට්ටම කියලා ගන්න පුළුවන්. right. එතකොට දැන් බලන්න මෙහෙන් එනවා ආලෝක ෆෝටෝනයක්. මෙහෙන් එනවා ආලෝක ෆෝටෝනයක්. එතකොට පහළ මට්ටමේ තියෙන පරමාණුක ශක්තිය අපි හිතනවා E1යි කියලා. ඉහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුක ශක්තිය අපි හිතනවා E2යි කියලා. මෙහෙන් එනවා ආලෝක ෆෝටෝන එකක්. හිතන්න මේ ෆෝටෝනේ ශක්තිය සමාන වෙනවා මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට. ඒ කියන්නේ E2 රින E1ට. පහළ ශක්ති මට්ටමේ පරමාණුක ශක්තිය E1යි. ඉහළ ශක්ති මට්ටමේ පරමාණුක ශක්තිය E2යි. මෙහෙන් එනවා ආලෝක ෆෝටෝන එකක්. ආලෝක ෆෝටෝනේ ශක්තිය මම ගන්නවා E කියලා. එතකොට මේ ආලෝක ෆෝටෝනේ ශක්තිය මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට සමානයි කියලා හිතන්න. දැන් බලන්න. දැන් මේ ෆෝටෝනය ගැටෙනවා මෙන්න මේ භූමි මට්ටමේ තියෙන පහළ මට්ටමේ තියෙන පරමාණුවක මේ ෆෝටෝනය ගැටෙනවා. ගැටුණාම ෆෝටෝනේ ශක්තිය මෙයා සම්පූර්ණයෙන්ම උරාගෙන මේ විදිහට ඉහළ ශක්ති මට්ටමක් දක්වා ගමන් කරනවා. මේකේ අදහස ඒ කියන්නේ පහළ මට්ටමක තියෙන පරමාණුවක් එක්ක ෆෝටෝනයක් ගැටෙනවා. ඒතර පහළ මට්ටමේ තියෙන පරමාණුවක් එක්ක ෆෝටෝනයක් ගැටුණාම ෆෝටෝනේ ශක්තිය මේ පරමාණුව සම්පූර්ණයෙන්ම අවශෝෂණය කරනවා. එහෙම අවශෝෂණය කරලා මෙයා පහළ මට්ටමින් ඉහළ මට්ටමට ගමන් කරනවා. මේකේ අදහස පරමාණුව නිකන් උඩ පයින්නවා කියන එක නෙමෙයි. පරමාණුව පහළින් නම් උඩට පැනනා කියන එක නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා ආකෘතියක්. මේක ඇවිල්ලා සංකීර්ණ දෙයක් සරලව තේරුම් ගන්න හදාගත්තු මොඩල් එකක් මෙතන තියෙන්නේ. මෙතන කියන්නේ අඩු ශක්තියක තියෙන පරමාණුව අර ෆෝටෝනේ ශක්තිය උරාගත්තාම එයාගේ ශක්තිය වැඩි වෙනවා. එතකොට මෙතනින් කියන්නේ පරමාණුවේ ශක්තිය අඩුයි කියන එක. මෙතනින් කියන්නේ පරමාණුව ඉහළ ශක්ති මට්ටමකට ගමන් කරනවා කියන්නේ පරමාණුවේ ශක්තිය වැඩි වුණා කියන එක. දරුවෝ මේක තමයි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ පරමාණුවක් ෆෝටෝනයක් ඇවිල්ලා පරමාණුවක ගැටිලා ඒ ෆෝටෝනේ ශක්තිය පරමාණුව උරාගත්තාම වෙන්නේ අඩු ශක්තියකයක් තියෙන පරමාණුව අර ශක්තිය උරාගත්තයින් පස්සේ ඒ පරමාණුවේ ශක්තිය වැඩි වෙනවා. ඒ පරමාණුවේ ශක්තිය වැඩි වීම තමයි ඉහළ ශක්ති මට්ටමකින් අපි නිරූපණය කරන්නේ. ඒතකොට පරමාණු කොහොමද ඉහළට පයින්නේ නැහැ. එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. පරමාණුවේ ශක්තිය වැඩි වුණා කියන එක තමයි අපි මේ විදිහට ඉහළ ශක්ති මට්ටමකින් නිරූපණය කරන්නේ. එතකොට මේ අවශෝෂණය කියන ක්‍රියාවලිය සිදු වුණාම පරමාණු වල ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නේ පරමාණු අස්ථායි වෙනවා. අපි උනා ශක්තිය වැඩි නම් අපි උත්සාහ කරනවා ශක්තිය පිට කරන්න. අර ඔයගොල්ලෝ යාන්ත්‍රික විද්‍යාවෙත් අහලා තියෙනවා අස්ථායි සමතුලිතතාවය. ඒ අස්ථායි සමතුලිතතාවයකදී ශක්තිය වැඩි හින්දා මෙයා උත්සාහ කරනවා ශක්තිය පිට කරලා ස්ථායි තත්ත්වයට එන්න. ඉතින් මෙතනත් එහෙම තමයි. අර පරමාණුවක් හරි ශක්තිය උරාගත්තාම වෙනත් ෆෝටෝනයකින් පරමාණුව ශක්තිය උරාගත්තාම එයාගේ ශක්තිය වැඩි හින්දා එයා උත්සාහ කරනවා ශක්තිය පිට කරන්න. දැන් අපි කියනවා මේ පරමාණුව සැකබුණු පරමාණුවක් කියලා කියනවා. සැකබුණු පරමාණුවක්. ඒක ශක්තිය වැඩි පරමාණුවක්. සැකබුණු පරමාණුවක් කියලා කියනවා. right. එතකොට අපි මුලින්ම කතා කරේ පදාර්ථයේ තියෙන පරමාණු
බාහිර ශක්ති ප්‍රභවයකින් ශක්තිය අවශෝෂණය කරගෙන ඒවා සැකබුණු පරමාණු බවට පත්වීම. මේක අපි සලකනවා ශක්තිය පොම්ප කිරීම. එහෙම කියන්නත් පුළුවන්. මේක අපි කියනවා ශක්තිය බාහිර ප්‍රභවයකින් ශක්තිය පොම්ප කිරීම නැත්නම් අවශෝෂණය කියලා කියනවා. මෙතනදී අපිට වෙනත් ලේසර් ප්‍රභවයක් වෙනත් ආලෝක ප්‍රභවයක් ඕන පාවිච්චි කරන්න පුළුවන්. මේ ශක්තිය ලබා දෙන්න නැත්නම් විද්‍යුත් ධාරාවක් පාවිච්චි කරන්නත් පුළුවන්. විද්‍යුත් ධාරාවක් පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර විද්‍යුත් විසර්ජනයක් ස්පාර්ක් එකක් විද්‍යුත් විසර්ජනයක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. මේ ශක්තිය පොම්ප කරන්න. right. ඊළඟට අපි කතා කරන දෙවෙනි අන්තර්ක්‍රියාව තමයි ස්වයංසිද්ධ විමෝචනය. ස්වයංසිද්ධ විමෝචනය. right. එතනදී වෙන්නේ මම අර වගේම ගන්නවා ශක්ති මට්ටම් දෙකක් සහිත මේ වගේ පරමාණුවක්. එතකොට පහළ ශක්ති මට්ටම ගත්තොත් ශක්තිය E1යි ඉහළ ශක්ති මට්ටම ගත්තොත් ශක්තිය E2යි. දැන් බලන්න ඉහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුවක් ගත්තොත් එයාගේ නේ එයා අස්ථායි. එයාගේ ශක්තිය වැඩි හින්දා එයා බලන්නේ ශක්තිය පිට කරලා ස්ථායි වෙන්න. එතකොට මෙයා ඉහළ මට්ටමෙන් පහළ මට්ටමටපත් වෙනවා. ඉහළ මට්ටමේ ශක්තිය වැඩි හින්දා අස්ථායි හින්දා කෙලින්ම පහළ මට්ටමට ක්ෂණිකව මේක වෙනවා. හරි. ඒතර මේ මට්ටමේ මෙයාට ඉන්න පුළුවන් කාලය ඉතාම චුටි කාලයක්. තප්පර 10 ඍණ 8යි. තප්පර 10 ඍණ 8යි. ඍණ 8යි. right. ඒ කියන්නේ ඉතාම පොඩි කාලයක්. ඒ කියන්නේ අර ඉහළ තට්ටුවේ ඉන්න පුළුවන් කාලය ඉතාම කුඩා කාලයක්. ඒතර ඒ කියන්නේ ඉතාම කුඩා කාලයකට පස්සේ ඒ කියන්නේ ක්ෂණිකවම මෙයා ඉහළ මට්ටමෙන් පහළ මට්ටමට වැටෙනවා. මේක කවුරුත් උත්තේජනය කරන්නේ නැහැ. කවුරුත් පොළඹවන්නේ නැහැ. මේක ඉබේම සිදුවෙන දෙයක්. මේක ස්වයංසිද්ධව සිදුවන දෙයක්. ඒ නිසා මේක හඳුන්වනවා ස්වයංසිද්ධ විමෝචනයේ විදිහට. එතනදී මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට සමාන ශක්තියක් තියෙන ආලෝක ෆෝටෝන් එකක් පිට වෙනවා. මේ පිටවන ෆෝටෝනේ ශක්තිය මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට සමාන වෙනවා. ඕනනම් මේ ෆෝටෝන් එකේ තරංග ආයාමය හොයන්න පුළුවන්. E සමාන hf දානවා අපි. E සමාන hf. පිටවන ෆෝටෝන් එකේ ශක්තිය ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට සමාන කරනවා. H කියන්නේ ප්‍රාඥියත. F කියන්නේ පිටවන ආලෝක ෆෝටෝනේ සංඛ්‍යාතය. අපි H මෙහාට ගියාම F සමානයි. E2 ඍණ E1 බෙදීම H කියලා ලියන්න පුළුවන්. මේ තමයි පිටවන ආලෝක ෆෝටෝන් එකේ සංඛ්‍යාතය. එතකොට දැන් මෙන්න මේ ක්‍රියාවලි දෙක. ඒ කියන්නේ අවශෝෂණය මුලින්ම සිදු වෙන්න ඕන. ඒතර අවශෝෂණය සිදු වෙලා ඊට පස්සේ සිදු වෙනවා ස්වයංසිද්ධ විමෝචනය. කිසිම දෙයක් ඉබේ සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පිටින් ශක්තියක් දීලා අපි කියනවා ශක්තිය පොම්ප කරනවා. නැත්තම් අවශෝෂණය කියලා කියනවා. පිටින් ශක්තියක් දුන්නාම ඒ ශක්තිය මේ ද්‍රව්‍ය නේ මොකක් හරි ද්‍රව්‍යයක තියෙන පරමාණු ඒ ශක්තිය උරාගෙන ඒ පරමාණු පහළ ශක්ති මට්ටමක තියෙන පරමාණු ඉහළ ශක්ති මට්ටමකට ගමන් කරනවා. පහළ තට්ටුවේ ඉන්න පරමාණු ඉහළ තට්ටුවට ගමන් කරනවා. හැබැයි ඉහළ තට්ටුව ගොඩාක් අස්ථායි. ඉහළ තට්ටුව ගොඩාක් අස්ථායි. මොකද ශක්තිය වැඩි හින්දා පරමාණු වල ඉහළ තට්ටුවේ තියෙන පරමාණු ගොඩාක් අස්ථායි. ඒගොල්ලෝ හැමතිස්සෙම උත්සාහ කරන්නේ ශක්තිය පිට කරලා පහළ මට්ටමකට ඇවිල්ලා ස්ථායි වෙන්න. එතකොට ක්ෂණිකවම ඉහළ තට්ටුවට ගියාට ක්ෂණිකවම පහළ තට්ටුවට පරමාණු ගමන් කරනවා. පහළ තට්ටුවට පරමාණු ගමන් කරනවා. එතකොට මෙතනදී පිට වෙන්නේ ශක්තිය මේවා නිදහස් කරනකොට මේ ස්වයංසිද්ධ විමෝචනය සිදු වෙනකොට පිට වෙන්නේ ආලෝක ෆෝටෝන. එතකොට දැන් සාමාන්‍ය බල්බයක් ගත්තොත් සාමාන්‍ය බල්බයක ආලෝකය පිට වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලි දෙක සිදු වුණාම. ඒ කියන්නේ අවශෝෂණය සහ ස්වයංසිද්ධ විමෝචනය කියන මෙන්න මේ ක්‍රියාවලි දෙක සිදු වුණාම තමයි මේ සාමාන්‍ය බල්බයක ආලෝකය පිට වෙන්නේ. ඉතින් මතක තියාගන්න සාමාන්‍ය බල්බයකින් ආලෝකය පිට වෙන්නේ මේ අවශෝෂණය සහ ස්වයංසිද්ධ විමෝචනය කියන මෙන්න මේ ක්‍රියාවලි දෙක සාමාන්‍ය බල්බයක සිදුවෙන හින්දා. right. එතකොට මෙන්න මේ ෆෝටෝන ගත්තා මේවා එක එක දිශාවලට ගමන් කරා. සාමාන්‍ය ආලෝකය කියන්නේ ඒකයි. ඒ වගේම මේ පිටවන ෆෝටෝන අතර කිසිම කලා සම්බන්ධයක් නැහැ. විෂමචාරී ෆෝටෝන. ඒ වගේම එක එක ශක්ති වලින් පිට වෙන්නත් පුළුවන්. අපි කියන්නේ දැන් අපි මෙන්න මේ ෆෝටෝන වල
එකම කලාවේ ෆෝටෝනක් නෙමෙයි එක එක දිශාවලට ගමන් කරනවා. අර එක එක තරංග ආයාම සහිත ෆෝටෝනක් මෙතනදී පිට වෙන්න පුළුවන්. රයිට්. එතකොට අපි මේ පැහැදිලි කරලා තියෙන්නේ සාමාන්‍ය බල්බයකින් ආලෝකය පිට කරන විදිය. රයිට්. එතකොට දරුවෝ මතක තියාගන්න ඕන දේ තමයි සාමාන්‍ය බල්බයකින් ආලෝකය පිට වෙද්දී මේ අවශෝෂණය සහ ස්වයංසිද්ධ විමෝචනය කියන ක්‍රියාවලි දෙක තමයි සිදු වෙන්නේ. දැන් අපි ගත්තොත් ලේසර් ආලෝකයේ හැදෙන විදිය රයිට්. එතකොට ලේසර් ආලෝකයේ හැදෙද්දී ස්වයංසිද්ධ විමෝචනය සිදු වෙන්න කලින් සිදු වෙනවා උත්තේජිත විමෝචනය. අපි තුන්වෙනි සිදුවීම තමයි උත්තේජිත විමෝචනය. උත්තේජිත විමෝචනය කියලා කියනවා. උත්තේජිත විමෝචනය. රයිට්. බලන්න එතනදී මොකද්ද වෙන්නේ කියලා. මෙහෙම ශක්ති මට්ටම් දෙකක් මම මෙහෙම ගත්තොත් දැන් මෙතන පහළ ශක්ති මට්ටමේ පරමාණුක ශක්තිය E1 ඉහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුක ශක්තිය අපි ගන්නවා E2 කියලා. එතකොට මෙහෙන් එනවා ෆෝටෝන් එකක්. කලින් වගේ මෙහෙන් එනවා ෆෝටෝන් එක. ෆෝටෝනේ ශක්තිය E කියලා ගමු. මේ ෆෝටෝනේ ශක්තිය හරි මේ ෆෝටෝනේ ශක්තිය මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට සමාන වෙනවා. දැන් හොඳින් තේරුම් ගන්න. අර අවශෝෂණය සිදු වෙනකොට මේ ෆෝටෝනය ගැටෙන්නේ පහළ ශක්ති මට්ටමේ තියෙන අඩු ශක්තියක් තියෙන ෆෝටෝනයක. දැන් හැබැයි හොඳින් තේරුම් ගන්න ඕගොල්ලෝ දැන් මෙන්න මේ ෆෝටෝනය ගැටෙන්නේ ඉහළ ශක්ති මට්ටමේ තියෙන ෆෝටෝනයක් එක්ක. ඒ කියන්නේ ශක්තියෙන් වැඩි ඉහළ ශක්ති මට්ටමේ තියෙන ෆෝටෝනයක් ඉහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුවක් එක්ක තමයි ෆෝටෝනය ගැටෙන්නේ. ඒ කියන්නේ මම ආයෙ මතක් කරන්නම් ඔයගොල්ලන්ට කලින් අවශෝෂණය සිදු වෙනකොට පහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුක පහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුක තමයි ෆෝටෝනය ගැටෙන්නේ. එතකොට ඒ ෆෝටෝනයේ ශක්තිය පහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුව අවශෝෂණය කරගෙන ඉහළ මට්ටමට ගමන් කරනවා. දැන් ඒක නෙමෙයි වෙන්නේ. දැන් වෙන්නේ අර ඉහළ ශක්ති මට්ටමේ යම් ශක්තියක් තියෙන ටිකක් ශක්තිය වැඩි ඉහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුවක මේ ෆෝටෝන එක ගැටෙනවා. එතකොට මේ ඉහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුවක මේ ෆෝටෝනය ගැටෙනකොට ඉහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුව අපි කියනවා උත්තේජනය වෙනවා කියලා. කියන්නේ ඉහළ ශක්තියක් තියෙන පරමාණුවක ෆෝටෝනයක් ගැටුණාම අර ඉහළ ශක්තියක් තියෙන පරමාණුව උත්තේජනයක් වෙනවා. උත්තේජනයක් වෙලා එයාගේ ශක්තිය අර ෆෝටෝනේ ගැටෙන හින්දා නිදහස් කරන්න බලනවා. එයා මෙහෙම නිදහස් කරනවා. ඊ ශක්තියක් තියෙන ෆෝටෝනයක් නිදහස් කරනවා. හැබැයි මෙන්න මේ ෆෝටෝනේ උත්තේජනය ඇති කරන ෆෝටෝනේ ගතිගුණ වල කිසි වෙනසක් වෙන්නේ නැහැ. දැන් බලන්න මේ ඉහළ මට්ටමේ තියෙන පරමාණුව පහළ මට්ටමටපත් වෙනකොට මේ තියෙන පිටකරන ෆෝටෝනේ. මේ තියෙන උත්තේජනය ඇති කරන ෆෝටෝනේ. මේ ෆෝටෝන දෙකම එකම දිශාවට තමයි ගමන් කරන්නේ. මේ ෆෝටෝන දෙකම එකම දිශාවට ගමන් කරන්නේ. මේ ෆෝටෝන දෙකේම ශක්තිය සමානයි. මේ ෆෝටෝන දෙකේම කලාව සමානයි. එතකොට දැන් බලන්න උත්තේජිත විමෝචනය සිදු වුණාම එක ෆෝටෝනයක් අර ශක්තිය වැඩි පරමාණුවේ ගැටුණාම ඒ පරමාණුවෙන් එක වගේ ෆෝටෝන දෙකක් පිට වෙනවා. මේක තමයි ලේසර් ඇතිවෙන ක්‍රියාව. මේක තමයි ලේසර් ඇතිවෙන ක්‍රියාව. ඒතර මොකක් හරි මාධ්‍යයක නේ ලේසර් ද්‍රව්‍ය ගත්තාම පරමාණු ගොඩාක් තියෙනවානේ. එතකොට එක ෆෝටෝනයක් පරමාණුවක ගැටිලා සරසම් ෆෝටෝන දෙකක් පිට කරනවා. ඒ ෆෝටෝන දෙක තවත් පරමාණු දෙකක ගැටිලා ඒ ෆෝටෝන දෙක පරමාණුවෙන් පිටවන ෆෝටෝන දෙක තවත් පරමාණු දෙකක ගැටිලා ෆෝටෝන දෙක ගානේ ෆෝටෝන හතරක් පිට වෙනවා. මෙන්න මේ විදිහට. හරි. උත්තේජිත විමෝචන ඇති කරන ෆෝටෝනේ මෙහෙම පරමාණුවක ගැටිලා මේ පරමාණුවෙන් දැන් සරසම ෆෝටෝන දෙකක් පිට වෙනවා. දැන් මේ ෆෝටෝන දෙක වෙන වෙනම මෙහෙම පරමාණු දෙකක ගැටෙනවා. ගැටිලා මේකෙන් ෆෝටෝන දෙකයි මේකෙන් ෆෝටෝන දෙකයි දැන් ෆෝටෝන හතරක් පිට වෙනවා. බලන්න එක ෆෝටෝනකින් ෆෝටෝන දෙකක් හැදෙනවා, දෙකකින් හතරක් හැදෙනවා, හතරකින් අටක් හැදෙනවා, අටකින් 16ක් හැදෙනවා. මෙන්න මේ විදිහට ෆෝටෝන ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේ විදිහට ෆෝටෝන ප්‍රමාණය වැඩි වෙනවා. අපි කියනවා ෆෝටෝන ගාන වැඩි වීම ආලෝකයේ වර්ධනය වීම කියලා කියනවා. මෙන්න මේ විදිහට ෆෝටෝන ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ ආලෝකය වර්ධනය වෙනවා. මේක තමයි ලේසර් වල ක්‍රියාව. අපි කියනවා ලේසර් කියන එකේ සිංහල තේරුම තමයි
උත්තේජිත විමෝචනය. ඒ කියන්නේ මෙන්න මේ සිදුවීම. උත්තේජිත විමෝචනය මගින් ආලෝක ෆෝටෝන ගන්න වැඩි වීම නැත්නම් ආලෝකය වර්ධනය වීම. මෙන්න මේක තමයි ලේසර් කියන එකේ සිංහල තේරුම. ඒතකොට මෙන්න මේ විදිහට ලේසර් ආලෝකය හදන්න පුළුවන් කියලා පුරෝකථනය කරේ අයින්ස්ටයින්. නමුත් ප්‍රායෝගිකව පස්සේ කාලෙක ලේසර් ආලෝකය ඇත්තටම හදලා තියෙන්නේ මේ මයිමාන් කියන විද්‍යාඥයා. හරි. එතකොට ලේසර් ආලෝකය හැදෙන්න නම් අවශෝෂණය සහ මොකද්ද? උත්තේජිත විමෝචනය. අවශෝෂණය සහ මොකද ඇවිල්ලා මේ පරමාණු ඉහළ මට්ටමට යන්න බෑ. ඉහළ මට්ටමට යන ශක්තියක් ඕන. අපි ඒක සලකනවා අවශෝෂණය විදියට. ඒ වගේම අවශෝෂණයත් එක්ක ස්වයංසිද්ධ විමෝචනය වෙන්න කලින් උත්තේජිත විමෝචනයක් වෙන්න ඕන. ඒ කියන්නේ ඉහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණුත් එක්ක ෆෝටෝන ගැටිලා ඒ පරමාණු උත්තේජනය කරලා ඒ පරමාණු වලින් ආලෝක ෆෝටෝන නැත්නම් ලේසර් ෆෝටෝන පිට කර ගන්න ඕන. හරි. අපි ඒක සලකනවා උත්තේජිත විමෝචනය කියලා. පැහැදිලිද? දැන් ඔයගොල්ලන්ට පදාර්ථය සහ විකිරණ අතර සිදුවෙන්න පුළුවන් අන්තර්ක්‍රියා තුනක් පැහැදිලි කරා. તો සාමාන්‍ය බල්බයක වෙන්නේ අවශෝෂණය සහ ස්වයංසිද්ධ විමෝචනය. හරි. ඒතර ඒ නිසා තමයි එක එක කලාවලින් එක එක දිශාවලට සමචාරී නොවන ෆෝටෝන පිට වෙන්නේ. හැබැයි ලේසර් ප්‍රභවයක් ගත්තාම ලේසර් ප්‍රභවයක සිදුවෙන්නේ අවශෝෂණය සහ උත්තේජිත විමෝචනය. ඒ නිසා තමයි ලේසර් ප්‍රභවයකින් පිට කරන ආලෝකය ගත්තාම ලේසර් ප්‍රභවයකින් පිට කරන ආලෝකය ගත්තාම එකම දිශාවට මේවා ගමන් කරන්නේ. මේ හැම ෆෝටෝන එකම කලාව සමානයි. අපි කියන සමචාරී කියලා කියනවා. හැම ෆෝටෝන එකම ශක්තිය නැත්තම් සංකේතය සමානයි. ඒ වගේ ගතිගුණ ඇති වෙන්නේ මේ උත්තේජිත විමෝචනය කියන ක්‍රියාවලිය සිදු වෙන හින්දා. ඒ වගේම මේ උත්තේජිත විමෝචනය සිදු කරන නැත්නම් පරමාණු උත්තේජනය කරන ෆෝටෝනේ ගතිගුණ මේ ක්‍රියාවලියෙන් පස්සේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ ෆෝටෝනේ ශක්තිය මුකුත් වෙනස් වෙන්නේ නැහැ. ෆෝටෝනේ සංකේතය ශක්තිය කලාව මුකුත් වෙනස් වෙන්නේ නැහැ. right. මේ උත්තේජිත විමෝචනය ඇති කරන ෆෝටෝනයයි උත්තේජිත විමෝචනය සිදු වෙලා ඉහළ මට්ටමෙන් පහළ මට්ටමට පරමාණුපත් වුණාම මේ පිට කරන ෆෝටෝනයයි සරසම ෆෝටෝන දෙකක්. right. ඊළඟට මම තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරනවා. ඒ තමයි දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම ගත්තොත් දැන් ඉහළ මට්ටමයි පහළ මට්ටමයි ගත්තාම හිතන්නකෝ පහළ මට්ටමේ පරමාණුම E1 මට්ටම පහළ මට්ටම E2 කියන්නේ ඉහළ මට්ටම. එතකොට පහළ මට්ටමේ පරමාණුවක් තියෙනවා ඉහළ මට්ටමේ පරමාණුවක් තියෙනවා. හරි. අපි 1 කියලා ගත්තට එහෙම නෙමෙයි පහළ මට්ටමේ තියෙන පරමාණු ගානයි ඉහළ මට්ටමේ තියෙන පරමාණු ගානයි සමානයි. දැන් බලන්න මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට සමාන ශක්තියක් තියෙන ෆෝටෝන එකක් එනවා. ඉහළ මට්ටමේ සහ පහළ මට්ටමේ ශක්ති වෙනසට සමාන ශක්තියක් තියෙන ෆෝටෝන එකක් මේ විදිහට එනවා. හරි. මේ ෆෝටෝනේ ශක්තිය කැපිටල් V. මේ ෆෝටෝනේ ශක්තිය සමානයි මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනස. දැන් බලන්න මේ ෆෝටෝන් එක පහළ මට්ටමේ තියෙන පරමාණුවේ ගැටෙන්න පුළුවන්. ඒතර පහළ මට්ටමේ තියෙන පරමාණුවේ ගැටුණොත් ඒක ඉහළ මට්ටමට ගමන් කරනවා. අපි ඒක අවශෝෂණය කියලා කියනවා. එහෙම නැත්නම් මේ ෆෝටෝන් එක ඉහළ මට්ටමේ තියෙන පරමාණුවේ ගැටෙන්න පුළුවන්. ඒතර ඉහළ මට්ටමේ තියෙන පරමාණුවේ ගැටුණොත් උත්තේජිත විමෝචනයක් වෙලා ඒ ෆෝටෝන් එක පහළට එනවා. හරි. ඒතර මෙතන මේ සිදුවීම් දෙක වෙන්න පුළුවන් සම්භාවිතාවය 50%යි. ඒ ෆෝටෝන මේ එක ෆෝටෝනයක් එනවා. එතකොට පරමාණු දෙකයිනේ ගත්තේ. නැත්නම් ඉහළ මට්ටමේ තියෙන පරමාණු ගානයි පහළ මට්ටමේ තියෙන පරමාණු ගානයි සමාන නම් මේ එන ෆෝටෝන එක එක්ක ඉහළ මට්ටමේ පරමාණුවක් එක්ක ගැටෙනවා. නැත්නම් පහළ මට්ටමේ පරමාණුවක් එක්ක ගැටෙනවා. මේ පරමාණු එකයි සමාන. දැන් මෙතන මම එක පරමාණුවකින් මෙතන එක පරමාණුවකින් ගත්තට ඉහළ මට්ටමේ තියෙන පරමාණු ගොඩක් තියෙනවා. පහළ මට්ටමේ පරමාණු ගොඩක් තියෙනවා. නිකන් හිතන්න ඉහළ මට්ටමේ පරමාණු ගානයි පහළ මට්ටමේ පරමාණු ගානයි සමාන නම් මෙහෙන් එන ෆෝටෝන ඉහළ මට්ටමේ පරමාණුවක් එක්ක ගැටෙන්නත් පුළුවන්. එහෙම සම්භාවිතාවයකුත් තියෙනවා. පහළ මට්ටමේ තියෙන පරමාණු එක ගැටෙන්නත් සම්භාවිතාවයක් තියෙනවා. එතකොට මේ සම්භාවිතාවය 50%යි. 50%යි. එතකොට මේ වගේ සිදුවීමකදී එක්කෝ පහළ මට්ටමේ පරමාණු වල මේ ෆෝටෝන ගැටුණොත් ඒවා ඉහළ මට්ටමට යනවා. ඒ කියන්නේ අවශෝෂණය වෙනවා. නැත්නම් ඉහළ මට්ටමේ තියෙන පරමාණු වල ගැටුණොත් ඒවා පහළට එනවා. ඒ කියන්නේ උත්තේජිත විමෝචනයක් වෙනවා. හරි. එතකොට මෙන්න මේ සිදුවීම් දෙක, ඒ කියන්නේ අවශෝෂණය සහ උත්තේජිත විමෝචනය
මෙන්න මේ සිදුවීම් දෙක වෙන්න පුළුවන් සම්භාවිතාවය 50ට 50 තියෙන. ඒ කියන්නේ සම්භාවිතාවය 50% තියෙන්නේ. අපි නිකන් මෙහෙම හිතුවොත් පහළ මට්ටමේ තියෙන්නේ පරමාණු දෙකයි. ඉහළ මට්ටමේ පරමාණු 8ක් තියෙනවා. 3යි 4යි 5යි 6යි 7යි 8යි. දැන් මොකද කියන්නේ? දැන් පහළ මට්ටමේ පරමාණු දෙකයි න අවශෝෂණය වෙන්න පුළුවන් සම්භාවිතාවය 120යි. ඔක්කොම 2යි 8යි 10යි. එතකොට උත්තේජිත විමෝචනය වෙන්න පුළුවන් සම්භාවිතාවය 80යි. එතකොට ලේසර් ආලෝකය හදාගන්න නම් මෙන්න මේ උත්තේජිත විමෝචනය වැඩි කරගන්න ඕන. ඒ කියන්නේ අවශෝෂණය අඩු කරගෙන උත්තේජිත විමෝචනය වැඩි කරගන්න ඕන. හරි. එහෙනම් පහළ මට්ටමේ තියෙන පරමාණු ප්‍රමාණය අඩු කරගන්න ඕන. ඉහළ මට්ටමේ තියෙන පරමාණු ප්‍රමාණය වැඩි කරගන්න ඕන. අපි මේක හඳුන්වනවා ගහන අපවර්තනය කියලා. එහෙනම් මතක තියාගන්න ලේසර් ආලෝකය ඕනම ද්‍රව්‍යයකින් හදන්න බෑ. සාමාන්‍ය අපි හීලියම් එක්ක නියෝන් වගේ මිශ්‍ර කරනවා. ඒ වගේ විවිධ ද්‍රව්‍ය භාවිතා කරනවා. ඕනම ද්‍රව්‍යයක් භාවිතා කරලා ලේසර් ආලෝකය හදාගන්න බෑ. විශේෂයෙන්ම දැන් පරමාණුවේ තියෙන ශක්ති මට්ටම් දෙකයි නම් අවශෝෂණය සහ ස්වයංසිද්ධ විමෝචනය වෙනවා. එතකොට මේ ශක්ති මට්ටම් දෙකක් සහිත පරමාණු වලින් අපිට ලේසර් ආලෝකය කවදාවත් හදන්න බෑ. සාමාන්‍ය ආලෝකයම තමයි පිට වෙන්නේ. අපි ලේසර් ආලෝකය හදනවා නම් ශක්ති මට්ටම් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන පරමාණු තෝරගන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍ය ශක්ති මට්ටම් 3ක් නැත්නම් ශක්ති මට්ටම් 4ක්. ඒ කියන්නේ මේවා පරමාණුක ශක්ති මට්ටම්. එතකොට මේ පරමාණුක ශක්ති මට්ටම් 3ක් හෝ පරමාණුක ශක්ති මට්ටම් 4ක් තිබ්බොත් තමයි අපිට ලේසර් ආලෝකය හදාගන්න හැකියාවක් තියෙන්නේ. right. දැන් අපි බැලුවොත් ශක්ති මට්ටම් 3ක පද්ධතියක්. මෙහෙම ගන්නවා ශක්ති මට්ටම් 3ක පද්ධතියක්. මේ තියෙන ශක්ති මට්ටම් 3ක් සහිත පද්ධතියක්. පහළ මට්ටමේ ශක්තිය අපි ගමු E1යි කියලා. ඉහළ මට්ටමේ ශක්තිය මම ගන්නවා E2යි කියලා. අතරමැදි මට්ටමක් තියෙනවා. මේ තියෙන අතරමැදි මට්ටමක් තියෙනවා. මේ මට්ටමේ ශක්තිය මම ගන්නවා E3යි කියලා. දැන් බලන්න බාහිර ශක්තියක් ලබා දෙනවා. බාහිර ශක්තියක් ලබා දීලා මෙන්න මේ පහළම මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉහළම මට්ටමට පොම්ප කරනවා. හරි. එතකොට වෙනත් ලේසර් ප්‍රභවයකින් ඕනනම් මේ සිදුවීම මේ ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. අපි E2 රින E1 මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට සමාන ශක්තියක් තියෙන ආලෝක ෆෝටෝන භාවිතා කරලා පහළ මට්ටමේ තියෙන පරමාණු ඉහළම මට්ටම දක්වා පොම්ප කරනවා. අපි මේක හඳුන්වනවා අවශෝෂණයේ විදියට. හැබැයි මෙන්න මේ ඉහළම මට්ටම ගොඩක් අස්ථායි. මේකේ ආයු කාලය තප්පර 10 රින 8ක්. තාම පොඩි ආයු කාලයක් තියෙන්නේ. එතකොට ඉහළ මට්ටමට ගමන් කරන පරමාණු ටක් ගාලා ශනිකවම වැටෙනවා මේ පහළ මට්ටමට. හරි මෙන්න මේ අතරමැදි මට්ටමට වැටෙනවා. මේ මට්ටමට වැටෙනවා. හැබැයි ලේසර් ආලෝකය හදනවා නම් මේ මට්ටම් දෙකේ ශක්තිය වෙනස කුඩා වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මෙතනින් ෆෝටෝනයක් පිට කරනවා. හරි මෙතන ඉඳන් මෙතෙන්ට මේක ස්වයංසිද්ධ විමෝචනයක්. මේ ඉහළම මට්ටමේ ඉඳන් මේ අතරමැදි මට්ටමට ඉහළම මට්ටමේ ඉඳන් මේ අතරමැදි මට්ටමට පරමාණු වැටෙනකොට පිට වෙනවා ෆෝටෝනයක්. මෙන්න මේ ෆෝටෝනේ ශක්තිය කැපිටල් E කියලා ගත්තොත් මේක සමානයි E2 රින E3 ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනසට. එතකොට මෙතනින් පිට වෙන්නේ ගොඩක් වෙලාවට අදෝරක්ත විකිරණවල ෆෝටෝන එකක්. ඒ කියන්නේ මෙතනින් පිට වෙන්නේ තාපය. ඒ නිසා තමයි ලේසර් ප්‍රභවයක් භාවිතා කරද්දී මේක රත් වෙන්නේ ඒකයි. මෙතනදී අවශෝෂණය සිදු වෙලා ෂණිකවම ස්වයංසිද්ධ විමෝචනයක් සිදු වෙනවා. හැබැයි මේ ස්වයංසිද්ධ විමෝචනේ ආලෝකෙ පිට වෙන්න බෑ. ඒ කියන්නේ මේ ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනස ගොඩක් කුඩා වෙන්න ඕන. එතකොට ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනස ගොඩක් කුඩා වුණාම ආලෝකය පිට වෙන්නේ නැතුව පිට වෙන්නේ තාපය. ඒ කියන්නේ අදෝරක්ත විකිරණවල ෆෝටෝන තමයි පිට වෙන්නේ. ඊළඟට මෙන්න මේ අතරමැදි ශක්ති මට්ටම අපි කියනවා මිත ස්ථායි මට්ටමක් කියලා. මිත ස්ථායි මට්ටමක් කියලා කියනවා. මෙන්න මේ මට්ටමේ ආයු කාලය ගොඩක් වැඩි. ඒ කියන්නේ තප්පර 10 රින 3ක්. right. ඒතර ශක්ති මට්ටමක ඉන්න පරමාණුවක මෙන්න මෙච්චර ආයු කාලයක් කියලා කියන්නේ මේක පොඩි වගේ දැක්කට මෙතන ලොකු ආයු කාලයක් මේක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තප්පර 10 රින 8ක ආයු කාලයක් නේ තියෙන්නේ.
හැබැයි මෙතන තියෙනවා මෙන්න මේ ශක්ති මට්ටමේදී අතරමැද ශක්ති මට්ටමේදී ආයු කාලය තප්පර 10 ඍණ 3ක්. ඒ කියන්නේ 10 ඍණ 3 කියන්නේ 10 ඍණ 8 වගේ කී ගුණයක්ද? 10 5 ගුණයක්. හරි. ඒ කියන්නේ මේ මට්ටමේ ආයු කාලය වගේ මේ මට්ටමේ ආයු කාලය දල වශයෙන් 10 5 ගුණයක්. ඒ කියන්නේ සෑහෙන වෙලාවක් මෙන්න මේ මට්ටමේ ඉන්න පුළුවන්. එතකොට මේ මට්ටමේ ගොඩක් වෙලා ඉන්න පුළුවන් හින්දා මෙන්න මේ මට්ටමේ තියෙන අපිට පරමාණු එකක් නෙමෙයි ගන්න. මේ මාධ්‍යක පරමාණු ගොඩක් තියෙනවා. එතකොට දැන් බලන්න සාමාන්‍යයෙන් ගත්තොත් මේ මාධ්‍යයේ පහළ මට්ටමේ තියෙන පරමාණු ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒතර ඉහළ මට්ටමේ තියෙන පරමාණු ප්‍රමාණය ගොඩක් අඩුයි. මොකද පහළින් නම් උඩට ගියාට ශනිකව පහළට වැටෙනවානේ. ඒකින්ද පහළ මට්ටමේ පරමාණු ප්‍රමාණය වැඩි. ඉහළ මට්ටමේ පරමාණු ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ කියන්නේ පහළ තට්ටුවේ අඩු පරමාණු ප්‍රමාණයක් සහ ඉහළ තට්ටුවේ අඩු පරමාණු ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. right? හැබැයි මෙතන මේ වගේ පද්ධතියක කියන්නේ ලේසර් ආලෝකයේ ඕනම ද්‍රව්‍යයකින් හදන්න බෑනේ. ලේසර් ආලෝකයේ හදන්න භාවිතා කරන කියන නියෝන් හීලියම් වගේ මිශ්‍ර කරලා හදාගන්න මේ වගේ මාධ්‍යයක මෙහෙම ශක්ති මට්ටම් තුනක් තියෙනවා. එතකොට දැන් පහළ ශක්ති මට්ටමට වඩා මෙතන මේ දැන් පහළ ශක්ති මට්ටමට වඩා පහළ ශක්ති මට්ටමේ තියෙන පරමාණු ප්‍රමාණයට වඩා මෙන්න මේ අතරමැදි මට්ටමේ නැත්නම් මීටර් ස්ථායි මට්ටමේ තියෙන පරමාණු ප්‍රමාණය දැන් ගොඩක් වැඩි. එතකොට මේ ශක්ති මට්ටමේ පරමාණු වැඩියෙන් තියෙනවා පහළ මට්ටමේ පරමාණු අඩුවෙන් තියෙනවා. ඒ කියන්නේ ගහණය වෙනස් වෙලා තියෙන්නේ. පරමාණු ගහණය වෙනස් වෙලා තියෙනවා. මේක සලකනවා අපවර්තන ගහණයක් කියලා. සාමාන්‍ය පහළ මට්ටමේ පරමාණු ගාන වැඩි. ඉහළ මට්ටම් වල පරමාණු ගාන අඩුයි. ඒ සාමාන්‍ය තත්ත්වය. හැබැයි මෙතන එක වෙනස් කරලා තියෙනවා. ඒකේ මෙතන සාමාන්‍ය ගහණය වෙනස් කරලා තියෙනවා. ඒ නිසා මේක හඳුන්වනවා ගහන අපවර්තනයක් කියලා. ඒ කියන්නේ මීටර් ස්ථායි මට්ටමේ වැඩි පරමාණු ගහනයක් තියෙනවා. එතකොට පහළ මට්ටමේ තියෙන්නේ ගොඩක් අඩු පරමාණු ගහනයක්. අපි මේක සලකනවා අපවර්තන ගහනයක් කියලා. ඉතින් ලේසර් ආලෝකයේ හදාගන්න මේ අපවර්තන ගහනයක් ඇතිවීම ගොඩක් වැදගත් වෙනවා. අපවර්තන ගහනයක් නැතුව ලේසර් ආලෝකය හදාගන්න බෑ. දැන් අපිට පුළුවන් උත්තේජනයක් ඇති කරන්න. මේ අපිට පුළුවන් දැන් මේ මට්ටමේ ගොඩක් වෙලා පරමාණු ඉන්න හින්දා උත්තේජනය කරලා ලේසර් ආලෝකය පිට කරගන්න පුළුවන්. එතකොට මේ පරමාණු උත්තේජනය කරන්න නම් පරමාණු ඉහළ මට්ටමක ඉන්න ඕනනේ. ඉහළ මට්ටමේ ඉන්නේ නැතුව ශනිකව පහළටවත් උත්තේජනය කරන්න බෑ. ඒ කියන්නේ අර ෆෝටෝනේ ඇවිල්ලා පරමාණුවේ ගැටිලා උත්තේජනය කරන්න කලින් එයා පහළට වැටෙනවා සාමාන්‍යයෙන්. දැන් එහෙම නෙමෙයි. සෑහෙන කාලයක් මේ මට්ටමේ ඉන්න පුළුවන්. ඒක හින්දා ගොඩක් වෙලා මේ මට්ටමේ ඉන්න හින්දා පරමාණු වලට පුළුවන් මේ මට්ටමේ ඉන්න පරමාණු වල ගැටිලා උත්තේජනය කරලා ෆෝටෝන පිට කරගන්න පුළුවන්. ඒක තමයි ලේසර් ක්‍රියාව කියලා කියන්නේ. එතකොට මේ මට්ටමේ මේ මට්ටමට තමයි ලේසර් ක්‍රියාව සිදු වෙන්නේ. දැන් බලන්න මෙන්න එනවා ෆෝටෝන් එක. මේ ෆෝටෝනේ ශක්තිය අපි ගත්තොත් E3 ඍණ E1 ඒ කියන්නේ මිටර් ස්ථායි මට්ටම සහ මෙතන භූමි මට්ටම මේ මට්ටම් දෙක අතර ශක්තිය වෙනසට සමාන ශක්තියක් තියෙන ෆෝටෝන් එකකින් අපි උත්තේජනය කරනවා. ඒ කියන්නේ මේ ෆෝටෝන මේ පරමාණු වල ගැටෙනවා. දැන් බලන්න මේ අපි එක ෆෝටෝන් එකක් ගත්තොත් මේ ෆෝටෝන් එක මේ විදිහේ පරමාණුවක ගැටුණාම ඒ පරමාණුව මිටර් ස්ථායි මට්ටමේ සිට භූමි මට්ටමටපත් වෙනවා. එතකොට තවත් ෆෝටෝන් එකක් පිට කරනවා. මේ ෆෝටෝන් එකට අමතරව මේ ෆෝටෝන් එකේ ගතිගුණ වෙනස් වෙන්නේ මේ ෆෝටෝනයට අමතරව තවත් ෆෝටෝන් එකක් මේ මිටර් ස්ථායි මට්ටමේ ඉඳන් භූමි මට්ටමටපත් වෙනකොට පිට කරනවා. right. එතකොට මෙන්න මේක තමයි ලේසර් ක්‍රියාව. මෙතන තමයි ලේසර් ක්‍රියාව සිදු වෙන්නේ. හරි. එතකොට මේ වගේ මාධ්‍යයක ඕනතරම් පරමාණු තියෙනවා. එතන මිටර් ස්ථායි මට්ටමේ තියෙන ඕනතරම් පරමාණු තියෙනවා. ඒතර වැඩිපුර පරමාණු පවතින්නේ මේ මිටර් ස්ථායි කියන මට්ටමේ. වැඩිපුර පරමාණු ප්‍රමාණයක් පවතින්නේ මේ මිටර් ස්ථායි කියන මට්ටමේ. එතකොට මේ මාධ්‍යය ගමන් කරන අර ෆෝටෝන මේ මිටර් ස්ථායි මට්ටමේ තියෙන පරමාණු වල ගැටිලා උත්තේජනය කරලා සවරසම තවත් ෆෝටෝනයක් පිට කරනවා. එතකොට එක පරමාණුවකින් අර උත්තේජනය ඇති කරන ෆෝටෝන් එකයි පිටවන ෆෝටෝනය දෙකම ගත්තාම එක පරමාණුවකින් ෆෝටෝන දෙකක් පිට වෙනවා. ඒක තව පරමාණු දෙකකට යනවා. එතකොට ෆෝටෝන හතරක් පිට වෙනවා. මෙන්න මේ විදිහට ආලෝකය වර්ධනය කරන්න පුළුවන්. right. එතකොට මේ තමයි සාමාන්‍යයෙන් අපි මට්ටම් 3ක පද්ධතියකින් ලේසර් ආලෝකය හදාගන්න ක්‍රමය.
හැබැයි මෙතනදී මේ ලේස ආලෝකයේ පිට වෙන්නේ මෙන්න මේ විදිහේ ස්පන්ද විදියට. මෙන්න මේ විදියට ඒ කියන්නේ දිගටම ලේස ආලෝකය පිට වෙන්නේ. බලන්න. මෙහෙම ලේස ආලෝකය එක දිගට පිට වෙනවා. පස්සේ මෙතන ලේස ආලෝකය පිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ උත්තේජ විමෝචනය වෙලා මේ දිස්ථායි මට්ටමේ තියෙන ඒවා පහළට වැටිලා ෆෝටෝන පිට කරලා මේ මට්ටම හිස් වෙනවා. මේ මට්ටම හිස් වෙනවා. රයිට්. එතකොට ලේසාලෝකය නැහැ. මේ මට්ටම හිස් වුණාම ලේසාලෝකය පිට වෙන්න ඒ කියන්නේ උත්තේජ විමෝචනය වෙන්න ක්‍රමයක් නැහැ. මොකද මේවා පහළට වැටිලා ෆෝටෝන පිට කරාට පස්සේ මේ වැඩේ වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයසරයක් මෙහෙම අවශෝෂණය වෙනවා. ආපහු මෙතේ ස්ථායි මට්ටමට එනවා. ආපහු උත්තේජනය වෙලා ආයෙ ෆෝටෝන පිට කරනවා. ඒ විදිහට කැඩි කැඩි තමයි පිට වෙන්නේ. හරි? ඒ කියන්නේ මේක පිරීලා මෙතෙන්ට ඇවිල්ලා මේක පිරීලා මේ ඔක්කොම නිදහස් වුණාම ෆෝටෝන පිටවීම නතර වෙනවා. ආයසරයක් අවශෝෂණය වෙලා මෙතෙන්ට පිරීලා ආපහු උත්තේජනය වෙලා ෆෝටෝන පිට කරනවා. ඒ කියන්නේ දිගටම මේ වැඩේ වෙන්නේ නැහැ. දැන් දිගටම ආලෝකය ලබා ගන්න ඕන නම් ශක්ති මට්ටම් 3ක් නෙමෙයි ශක්ති මට්ටම් 4ක පද්ධතියක් භාවිතා කරන්න ඕන. මම ඉදලා පෙන්නන්නම්. ශක්ති මට්ටම් 4ක පද්ධතියක්. හරි. එතකොට ඒ කියන්නේ මෙන්න මේ වගේ. රයිට් මේ බලන්න මෙන්න මේ ශක්ති මට්ටම් ගොඩක් ළඟ තියෙනවා. එතකොට මේක අපි E0 හරි මෙතන E1 මෙතන ඕනනම් E3 මෙතන E2 ගත්තොත් එතකොට මෙතනින් මෙතෙන්ට පරමාණුනේ ශක්තිය උරාගෙන මෙතෙන්ට ගමන් කරනවා. ඒ කියන්නේ අවශෝෂණය වෙනවා. ආපහු මෙතනින් මෙතෙන්ට පරමාණුපත් වෙනකොට තාප තරංගවල තාප ෆෝටෝන පිට කරනවා. ඒතර මෙතන මේක තමයි මේ දිස්ථායි මට්ටම. මේකේ තමයි පරමාණු ප්‍රමාණය වැඩි වෙන්නේ. රයිට්. එතකොට ලේසර් ක්‍රියාව සිදු වෙන්නේ මේ මට්ටම් දෙක අතර. ඒතර මේ පරමාණු මෙතනින් මෙතෙන්ට අර උත්තේජිත විමෝචනය වෙලා මේවා පරමාණු මෙතනින් මෙතෙන්ටපත් වුනහම මෙහෙම ලේසර් ෆෝටෝන පිට කරනවා. ආපහු මෙතනින් මෙතෙන්ට පරමාණුපත් වෙනකොට අදෝරක්ත විකිරණයක ෆෝටෝනයක් පිට කරනවා. ඒතර මෙතන ඇවිල්ලා ස්වයංසිද්ධ විමෝචනයක් පිට වෙන්නේ තාප ෆෝටෝන. මෙතනත් ස්වයංසිද්ධ විමෝචනයක් පිට වෙන්නේ තාප ෆෝටෝන. හැබැයි මෙතනින් මෙතෙන්ට පරමාණුපත් වෙනකොට ලේසර් ආලෝකයේ ෆෝටෝන පිට වෙනවා. මේක තමයි ලේසර් පියවර කියලා කියන්නේ. ලේසර් ආලෝකයේ පිටවන පියවර මෙන්න මේක. මෙන්න මේ මට්ටමෙන් මේ මට්ටම. මේක තමයි මේ දිස්ථායි මට්ටම කියලා කියන්නේ. හැබැයි ශක්ති මට්ටම් 4ක පද්ධතියක් භාවිතා කරනකොට දිගටම මේ ලේසර් පිට කරන වැඩේ දිගටම සිදු කරන්න පුළුවන්. මොකද මෙහෙන් මේ තට්ටුව මෙහෙන් හිස් වෙනකොට මෙහෙන් අරන් ඇවිල්ලා පුරවන්න පුළුවන්. මෙහෙන් හිස් වෙද්දි මෙහෙන් අරන් ඇවිල්ලා පුරවන්න පුළුවන්. ඒ කියන්නේ දිගටම ලේසර් ආලෝකයේ පිට කිරීම දිගටම සිදු වෙනවා මට්ටම් 4ක පද්ධතියක් භාවිතා කරලා. හරි? එතකොට අපි සාමාන්‍ය ගණනය කිරීමක් කරනවා නම් මේ ලේසර් ආලෝකය සම්බන්ධව බොහොම පොඩි ගණනය කිරීමක් තමයි තියෙන්නේ. හරි. ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් පිටවන ලේසර් ආලෝක ෆෝටෝනේ ශක්තිය E = hf දාලා. එතකොට අපි හිතුවොත් ශක්ති මට්ටම් දෙකේ ලේසර් පියවර සිදුවන ශක්ති මට්ටම් දෙකේ ශක්ති වෙනස කැපිටල් E කියලා නිකන්. හරි. එතකොට ලේසර් පියවර සිදුවන ඒ කියන්නේ මිතයි ස්ථායි මට්ටම සහ බුයි මට්ටම. මිතයි ස්ථායි මට්ටම සහ බුයි මට්ටමේ ශක්ති වෙනස අපි හිතමුකෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් 2යි කියලා. අපි දෙක දෙනවා. તો ප්ලාන්ක් නීතිය දෙනවා 6.63යි 10 ඍණ 34යි ප්ලාන්ක් නීතිය දෙනවා. අපෙන් අහන්නේ පිටවන ලේසර් ආලෝකයේ සංඛ්‍යාතය. කෙලිම මේ සමයකට ආදේශ කරන්න. එතකොට ශක්තිය ඉලෙක්ට්‍රෝන වෝල්ට් 2යි. මේක 1.6 10 ඍණ 19 හරවන ජූල් වලට. ප්ලාන්ක් නීතිය ආදේශ කරන්න 6.63යි 10 ඍණ 34යි. මෙතනින් හොයාගන්න පුළුවන් පිටවන ලේසර් ආලෝකයේ සංඛ්‍යාතය. ඕනනම් තරංග ආයාමය වොත් C = f ලැම්ඩා. C කියන්නේ 3යි 10 බලය 8යි. හරි. සංඛ්‍යාතය දන්නවා. ඕගලන්ට ලේසර් ආලෝකයේ තරංග ආයාමය හොයාගන්න පුළුවන්. මේ විදිහට ලේසර් ආලෝකයේ තරංග ආයාමය හොයාගන්න පුළුවන්. right. ඊළඟට අපි අවසාන වශයෙන් කියන්නේ දැන් මේක ප්‍රකාශ අනුනාදය කියලා අපි දැන් මේ ලේසර් ආලෝකයනේ හොඳින් කාර්යක්ෂම ලේසර් ආලෝකය හදාගන්න අපි මේ ප්‍රකාශ අනුනාදය කියන ක්‍රමය භාවිතා කරනවා. ප්‍රකාශ අනුනාදය. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ බටයක් වගේ හැමදෙස්සෙම දැන් ලේසර් ප්‍රභවයක් හැමදෙස්සෙම ඕගොල්ලෝ දකිනවා බටයක් වගේ. ඒතර මේ පැත්තේ දැන් මේ තියෙන්නේ ඇතුලේ ලේසර් මාධ්‍ය. ලේසර් හදන්න භාවිතා කරන ද්‍රව්‍ය. මේ පැත්තේ දර්පණයක් තියෙනවා. මේ පැත්තේ දර්පණයක් තියෙනවා.
right එතකොට හරි මේ තමයි ෆෝටෝන අපි දන්නා ෆෝටෝන ಗುಣ වෙනවා උත්තේජ විමෝචනය වෙලා ෆෝටෝන ಗುಣ වෙනවා එක ෆෝටෝනයක් පරමාණුක ගැටිලා ෆෝටෝන දෙකක් පිට කරනවා ඒව තවත් පරමාණු දෙකක ගැටිලා මේ වගේ ෆෝටෝන හතරක් පිට වෙනවා right එතකොට මේ විදිහට ෆෝටෝන ගාන ಗುಣ වෙමින් ගමන් කරනවා හරි එතකොට ඒවා ගිහිල්ලා මේ පැත්තේ දර්පණයේ ගැටෙනවා එහා පැත්තේ දර්පණයේ ගැටෙනවා හරි මේ තියෙන්නේ ඇතුළේ තියෙන මාධ්‍ය දැන් මේ දර්පණයේ ගැටුණාම මේ ෆෝටෝන හතර ආයේ මේ පැත්තට පරාවර්තනය වෙනවා පරාවර්තනය වෙලා නැවතත් මාධ්‍යයේ තියෙන පරමාණු වල ගැටිලා මේ ෆෝටෝන ගන්න 4 8 වෙනවා 8 16 වෙනවා ඒ විදිහට ෆෝටෝන ගන්න ගුණ වෙමින් මේ පැත්තට යනවා ගිහිල්ලා මේ පැත්තේ තියෙන දර්පණයෙන් ගැටෙනවා ගැටලා අනෙක් පැත්තට යනවා ඒ විදිහට මෙහෙම මේ අක්ෂය ඔස්සේ මේ ෆෝටෝන දෙපැත්තට ගමන් කරනකොට ෆෝටෝන ප්‍රමාණය වැඩි වෙනවා ෆෝටෝන සංඛ්‍යාව වැඩි වෙනවා හරි මේක තමයි ප්‍රකාශ අනුනාදය කියලා කියන්නේ එතකොට මෙන්න මේ පැත්තේ තියෙන දර්පණයෙන් මේ ෆෝටෝන 100%ක්ම ආලෝකයේ පරාවර්තනය වෙනවා හැබැයි මේ පැත්තේ තියෙන දර්පණය ගත්තොත් සාමාන්‍යයෙන් 90ක් විතර තමයි පරාවර්තනය වෙන්නේ ඒ කියන්නේ මේ එහා පැත්තට ෆෝටෝන යනවා 90ක් විතර පරාවර්තනය වෙලා එහා පැත්තට ෆෝටෝන යනවා. දැන් බලන්න ෆෝටෝන ප්‍රමාණය. මේ මාධ්‍ය ඇතුළේ දෙපැත්තට ගමන් කරන ෆෝටෝන ප්‍රමාණය ලොකු වගයක්. ඒ වගේ ලොකු වගයක් හින්දා මේ මෙතනින් එළියට 10ක් විතර ගමන් කරනවානේ. 90ක් පරාවර්තනය වෙලා 10ක් විතර එළියට ගමන් කරනවා. මේක තමයි ලේසර් ප්‍රභවයකින් එළියට එන ආලෝකය. ඔයගොල්ලෝ දැකලා ඇති. මේක මෙහෙම කදම්බයක් විදියට ලේසර් ප්‍රභවයකින් මෙන්න මෙතනින් තමයි ලේසර් ආලෝකය එළියට එන්නේ. ඉතින් තමයි ලේසර් ආලෝකය එළියට එන්නේ. පැහැදිලිද? එතකොට ඔයගොල්ලන්ට අපි ලේසර් ආලෝකය පිළිබඳව ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. එතකොට අපෝ මේ වීඩියෝ එක නැවත කීපවතාවක් බලන්න. බලලා මේ ලේසර් ආලෝකය අපිට සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න පුළුවන්. මේකේ සිදුවීම් ටික සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න පුළුවන්. එතකොට රචනා පේපර් එකේ ඡේදයක් දීලා රචනා ප්‍රශ්නයක් වුණත් ලේසර් ආලෝකය නේ